දැන් අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතය තුළදී අපි කැමති දේවල් තියෙනවා. අපි අකමැති දේවල් තියෙනවා. ඒ වගේම අපි කැමතිත් නැති, අකමැතිත් නැති සමහර දේවල් තියෙනවා. එතකොට දැන් අපි අපේ ජීවිතේ කැමති දේවල් පිළිබඳව අපි ආසාවක් ඇති කරගන්නවා. ඒක දැන් අපි මේ පෘථග්ජන මිනිස්සු විදියට අපි තුලදී අපි පුදුමාකාර ආසාවක් ඇති කරගන්නවා. ඒක තමයි අපිව මේ සසරට බැඳලා තියෙන ප්‍රධානතම දේ. අපි ආසයි. එතකොට මේ ආසාව තුළදී අපි මුදල් වලට ආසයි. අපි ලස්සන වාහනයකට ආසයි. ලස්සන ගේකට ආසයි. දරුවන්ට ආසයි. විවාහ ජීවිතයක් ගෙවන්න ආසයි. ආසාව. මේක තමයි රාගය කියලා කියන්නේ. එතකොට ඔබට නිවෙන්න, එහෙම නැත්නම් සැනසෙන්න නොහැකිකම ඇති වෙන්නේ මේ කැමති දේ නිසා. රාග සිතුවිල්ලක් තමන්ගේ හිතේ ඇති වෙනවා කියලා කියන්නේ ඔබ ඒකට කැමතියි. දැන් සමහර දරුවෝ කියනවා භාවනා කරද්දී ඔවුන්ට මම දීලා තියෙන අභ්‍යාස මගේ වැඩමුළුව තුළදී ඒ වැඩමුළුවේ දීලා තියෙන සමහර අභ්‍යාස කරද්දී විවිධ දේ මතක් වෙනවා. සමහර දරුවන්ට මතක් වෙනවා තමන් දැකපු ලස්සන මොනහරි ෆිල්ම් එකක් බැලුවා නම් මේ ෆිල්ම් එකට හිත යනවා. එහෙම නැත්නම් තමන්ගේ දරුවව මතක් වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ මහත්තයව මතක් වෙනවා. මේවා අයින් කරන්න බෑ හිතට එනවා ගලාගෙන. මේකේ මොකද පුතේ වෙන්නේ? තමන්ගේ හිතේ තියෙන අර ඒකාග්‍රතාවය බිඳිලා යනවා. මොකද හිත එක අරමුණක අපි පවත්වාගෙන යනවා. මේ අරමුණේ අපිට දිගටම ඉන්න දෙන්නේ නැහැ. මේ ආසාව නැත්තම් රාගය කියන එක ඇවිල්ලා අපිට විවිධ වෙලාවල් වලදී බලපෑම් කරනවා. දරුවෝ මතක් වෙනවා. ඒකට මේ මතක් වීමත් එන්නේ කොහොමද? අනේ මේ මගේ බබා, මගේ දරුවා කියන සිතුවිල්ල මත තමයි එන්නේ. අපේ හිත සම්පූර්ණයෙන්ම කැළඹිලා යනවා. අර භාවනාව අමතක වෙනවා. දරුවගේ හඬ ඇහෙනකොට මම්මට මොකද වෙන්නේ? අම්මගේ සිතුවිලි සම්පූර්ණ වෙනස් වෙලා යනවා. ගොඩාක් අම්මලා මට කියනවා භාවනා කරන්න බෑ. දරුවෝ මතක් වෙනවා. පුංචි බබාලා ඉන්න අම්මලාට ගොඩාක් අමාරුයි මේක කරන්න. එතකොට ඔබේ අත්දැකීම් පළමුවෙන්ම ඔබ කැමති දෙයට පුදුමාකාර විදියට ඔබේ හිත පුදුමාකාර විදියට ඇලෙනවා, ගැලෙනවා. ඔබේ හිතට රාග සිතුවිලි ඇති වෙනවා. එතකොට පුතේ මේ ධානයකට යනකොට මේ රාග සිතුවිලි නිසා අපිට ඒකින් යම් කිසි විදියක බාධාවක් ඇති වෙනවා. මේ බාධාව අපිට ඉවත් කරගන්න හරි අමාරුයි. ඇයි බාධාව ඉවත් කරගන්න බැරි? අපි ඒකට කැමති නිසා. රාගය කියන එක හැබැයි අපිට තේරුම් ගත්තාම දැන් ඔන්න මේ වෙලාවේදී මට මගේ දරුවා ගැන මතක් වුණා. නෑ මම මේ සිතුවිලි ඉවත් කරන්න ඕනේ. මගේ හිතේ තියෙන සියලුම කරදරකාරී සිතුවිලි ටික ඉවත් කරද්දී මේ රාගික සිතුවිලිත් අපිට ඉවත් කරගන්නට අවශ්‍යයි. හරි මම මේක ඉවත් කරගන්න ඕනේ.
මේක මගේ හිතේ තිබුණොත් මම යම්කිසි බරක් මගේ හිතට එකතු කරගෙන තියෙන්නේ. එතකොට පුතේ මේ ආසාව කියන එක තුල ඒකට ආසයි කියන එක තුලත් අපි යම්කිසි බරක් හිත තුල තියාගෙන ඉන්නවා. ඒක ඉවත් කරගන්නට ඕනේ. හරි මම ඒක ඉවත් කරා. අපිට මේ රාගික සිතුවිලි ආවහම ඇත්තටම කිව්වොත් අපිට අඳුර ගන්න පුළුවන්. ඔබට යම්කිසි අපි හිතමු ඔබ අතේ දාන ඔබේ ඔරලෝසුව. ඒකට ඔබ කැමතියි. එතකොට ඒකට තියෙන ආසාව ගැන ඔබේ හිතට යම්කිසි සිතුවිල්ලක් ආවොත් ඔබට පුළුවන් මතක් කරලා මේක රාගික සිතුවිල්ල මම මේක අයින් කරගන්න ඕනේ කියන තැනට ඔබට එන්න පුළුවන්. ඒ නිසා රාගය කියන එක අපි කැමති කියන තැන හිඳගෙන හෝ එහෙම නැත්නම් ඊට වඩා ටිකක් ගැඹුරට ගිහිල්ලා මේ මගේ හිතට ආවේ රාගික සිතුවිල්ල. මේකෙන් මං ඉවත් වෙන්න ඕනේ කියලා හිතලා අඳුරගෙන අපිට මේකෙන් ඉවත් වෙන්නට පුළුවන්. ඊළඟට ද්වේෂය. සාමාන්‍යයෙන් අපි අකමැති දෙයක් සිද්ධ වෙනකොට අපිට කැමති නැති දෙයක් කවුරු හරි කරන්න යනකොට අපිට මේ ද්වේෂ සහගත සිතුවිල්ල එනවා. දැන් මේ කාලෙදී නම් ඡන්ද කාලෙ හින්දා අපිට හරියට මේ ද්වේෂ සහගත සිතුවිල්ල එනවා. හැබැයි හිතට ද්වේෂ සහගත සිතුවිල්ලක් එනකොටම අපිට පුළුවන් මේක ගැන මෙනෙහි කරන්න. මේ ආවේ ද්වේෂ සහගත සිතුවිල්ල. ඔයා මගේ මනසේ ඉන්න හොඳ නෑ. ඔයා යන්න ඕනේ. කියලා එයාව පැත්තකටම දාලා එයාගෙන් දුරස් වෙන්නත් අපිට පුළුවන් නේද? අපි හිතමු යම්කිසි අපිට කැමති නැති දෙයක් කරනවා කෙනෙක්. හරි මේක හොඳ නැති දෙයක්. මම මේක අයින් කරගන්න ඕනේ. කියලා අපිට මම මේක ගැන හිතන්න ඕනේ නෑ. මම ඒක ගැන හිතමින් ඒ කෙනාට තරහ පුදවන්න ඕනේ නෑ. කියලා අපිට අයින් කරගන්න පුළුවන්. හැබැයි පුතේ දැන් අපි කැමති දේ රාග කියලා අපි දන්නවා. අපි අකමැති දේ ද්වේෂ කියලාත් අපි දන්නවා. හැබැයි මෝහය කියන්නේ මොකක්ද? ඔය දෙකටම අයිති නෑ. දෙකටම අයිති නෑ. හැබැයි අපි මෝහය කියන එක අඳුර ගන්නවත් බෑ. අපිට මෝහය අඳුරන්නවත් බෑ. අඳුර ගන්නවත් බැරි තරමට අපි මෝහය නිසා මුලා වෙනවා. මොකද ඒක අපිට තේරෙන්නේ නෑ. මෙතන තියෙන මෝහයක් කියලා. දැන් මම ඒකට හොඳම උදාහරණයක් කියන්නම්. දැන් අපි යම්කිසි ආසාවන් පස්සේ යනවා. දැන් මම මේක ඇත්තටම විවේචනයක් නෙමෙයි. අපි මේ ලෝකෙට ආවනම් අපිට සතුටින් ඉන්න නම් අපිට හොඳට සැප පහසුවෙන් ඉන්න තරමට අපිට සතුටින් ඉන්නට පුළුවන්. අපි දුක් විඳොත් අපිට සතුටක් නැහැ. එතකොට අපිට අවශ්‍ය විදියට අපිට අවශ්‍ය කරන භාවනා කටයුතුවත් අපිට කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපිට ඒක ඕනේ. හැබැයි අපි මෝහය කියන දේ අපේ සමාජයේ පවතින සමහර විදියක සම්මතයක් විදියට. ඒකට මං හරිම ආසයි සම්මතයක් කියන්නේ. ඒක අපි කැමතිත් නෑ අකමැතිත් නෑ. නමුත් සම්මතයක් නිසා අපි ඒකේ ඇලිලා ගැලිලා ඉන්නවා. මේ වගේ විවිධ අවස්ථා අපේ සංස්කෘතිය තුළදී මෝහයේ තියෙන අවස්ථා ඕන තරම් අපිට මුණ ගැහෙනවා. ඒ තුල අපි මුලා වෙලා. මම හොඳම උදාහරණයක් කියන්නම්. මේ දේශපාලඥයෝ සමග සාමාන්‍ය ජනතාව කටයුතු කරන විදිය. ලංකාවේ. එතන තියෙන මෝහයක්. අපි ඒ දෙයට කැමතිත් නෑ. අකමැතිත් නෑ. අපි ගිහිල්ලා ඡන්දෙ දීලා එනවා. ඒක ක්‍රියාත්මක වෙන විදියට අපිත් එන විදියට මුණ දෙනවා. මම කිව්වේ මෝහය පිළිබඳව
අපිට හරි අමාරුයි විග්‍රහ කරන්න. හැබැයි මෝහය තුල අපි සැරිසරනවා. මෝහය නිසා අපි මොකද අපි දන්නේ නැහැනේ මෝහය කියන්නේ මොකක්ද කියලා. අපි වහගෙන ඉන්නවා මෝහයෙන්. හැබැයි අපි දන්නේ නැහැ. අඳුරන්නේ නැහැ. අපි හිතනවා අපි මේ කරන දේ හරි කියලා. අපි මේ කියන දේ හරි කියලා හිතනවා. අපි නොදැනුවත්වම අපි කරලා තියෙන්නේ වැරද්දක්. හැබැයි මේකෙන් අපිට පවක් පිරෙන්නේ නැහැ. දැන් මෝහ සිතුවිල්ලක් මෝහය නිසා අපි යම් කිසි දේවල් කරාම මේක පවක් නෙමෙයි. මොකද එතෙන්දී චේතනාවක් එන්නේ නැති නිසා. හැමදේම මේ විශ්වය තේරුම් ගන්නේ ඔබේ මනසින් නිකුත් වෙන සිතුවිලි තරංග අණුව. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ චේතනාව තමයි කර්මය වෙන්නේ කියලා. මොකද චේතනාවක් ඇති වෙන්නේ නැතුව අපි මොන දේ කරත් අපේ හිතින් සිතුවිල්ලක් නරක සිතුවිල්ලක් ගියේ නැති වුණොත් අපිට ඒක කර්මයක් විදියට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. අපේ ආධ්‍යාත්මික ශක්තිය වෙනසක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ මෝහය නිසා අපිට මේ තියෙන යථාර්ථය අවබෝධ කරගන්නට තියෙන අවස්ථාව නැති වෙලා යනවා. හොඳම උදාහරණය මේ ආකර්ෂණ නීතිය පිළිබඳව මම කියලා දෙනකොට බොහෝමයක් පැති වලින් ආවා විවිධ ඇත්තටම කිව්වොත් අපි කියන්නේ ගල් මුල් ආවා. මම විද්‍යාවේදිනියක්. එතකොට ඔබතුමියත් මේක විශ්වාස කරනවද? මේක ඇයි මේ වගේ මිත්‍යාවන් විශ්වාස කරන්නේ? දැන් මම කොයිතරම් කිව්වත් ඒක මිත්‍යාවක් නෙමෙයි. ඒක තමයි යථාර්ථය. නෑ මේක මිත්‍යාවක්. මේකත් මෝහයක්. ඒක ද්වේෂ සහගත මොහොතයක් නෙමෙයි. අකමැති දෙයක් නෙමෙයි. නමුත් ඔවුන්ගේ හිත තුල තියෙනවා මේක මේ මිත්‍යා විශ්වාසයක්. මේ විදිහට මෝහය ඇති වෙනවා. එතකොට මේ මෝහය අපි ඉවත් කරගන්න දන්නේ නැතිකම නිසා අපි මේ ආධ්‍යාත්මික සුවය තුළ ඒ සමාධිගත වීම තුළ අපිට රැඳෙන්නට බැරි වෙනවා. ඇයි අපි මෝහේ ඉන්නවා මෝහේ මුලා වෙලා ඉන්නේ. අපිට එතෙන්ට යන්න බෑ. එතකොට මේකට ප්‍රධානතම හේතුව තමයි අපි අපේ නුවණින් විමසා නොබැලීම. මේ හැම දෙයකම තියෙන්න ඕනි දේ තමයි අපිට මේ සබාධම දීලා තියෙනවා මනසක්. අපිට හොඳ නරක හරිම ලස්සනට විග්‍රහ කරගන්න මේ මනස පුදුමාකාර විදිහට උදව් කරනවා. ඔබ පොඩ්ඩක් යම්කිසි කාරණයක් අරගෙන නිවි හැනහිල්ලේ ඒ කාරණේ දිහා හිතා ඉන්න. ඒකෙදි තමන් හරිද වැරදිද මොකද්ද උනේ මම මේක කරපු දේ මොකද්ද මේ හැමදේම අපේ මනස ප්‍රබල විදියට අපිට කියලා දෙනවා. මේක තමයි මම හැමතිස්සෙම ඔබට කියන හෘද සාක්ෂිය. තමන්ගේ හෘද සාක්ෂිය තරම් තමන්ට නිවැරදි දේ කියලා දෙන වෙන කිසි කෙනෙක් නැහැ. අපි හෘද සාක්ෂියේ ඒ කියන සාක්ෂිය බැහැර කිරීම තුළින් තමයි අපි අපේ හිත විවිධ විදියට ගමන් කරන්න පටන් ගන්න. එතකොට යම් කිසි දෙයක ඔබ නුවණින් විමසා බැලීමක් කරන්න ඕනම දෙයක. අපි එහෙම නෙමෙයිනේ යමෙක් දෙයක් කරොත් ඒකටම තව දේවල් ඔක්කොම කරන්න තමයි අපි යන්නේ. ඒක තමයි වැරද්ද. දැන් මට මතකයි ඉස්සර මගේ විශ්වවිද්‍යාල සමයේදී හැමෝම කියපු දෙයක් තමයි හැමෝම නවක වදේ ගන්නවා අපිත් නවක වදේ ගන්න ඕනේ. නවක වදේ දෙන අයත් අපිටත් ගිය පාර නවක වදේ හම්බුණා ඒ නිසා අපිත් නවක වදේ දෙන්න ඕනේ. දැන් බලන්න නුවණින් විමසන්නේත් නැහැ. යමෙක් කිව්වොත් ඒක ඒ විදිහටම කරනවා. ඒ කියන සංස්කෘතියක් කරගන්න, උපසංස්කෘතියක්, සංස්කෘතියක් කරගන්න. ඒක නීතියක් වෙනවා. නීතිය තුළ අපි ක්‍රියාත්මක වෙනවා. ඒක සම්මතය, සමාජ සම්මතය වෙනවා. මේ සම්මතය බිඳගෙන නිවැරදි දෙයට තැන දෙන්න
අපි උත්සාහ කරන්නේ නැහැ. ඒ තුළදී අපි ඇත්තටම මුලාවකටපත් වෙනවා. මේ මුලාව තුළ අපි ඇලෙමින් ගැලෙමින් ජීවත් වෙනවා. අපිට මෙතන සැනසීම හොයාගන්නට වෙන්නේ නැහැ. එතකොට නිරාමිස සුවය තුළ තියෙන ඒ සැනසීම වෙන කිසි දෙයකින් අපිට ලබන්නට බෑ. අපි හිතමු ඔබට ලොකු මැණික් ගලක් හිමි වුණා. මැණික් ගලක් හිමි වුණාම ඔබට මොකද ආවේ? සිතුවිල්ල රාග සිතුවිල්ල. එතෙන්දී ඔබට හිමි වුණා. ඔබ කැමති දෙයක් හිමි. හරි ඔබ සතුටුයි. හැබැයි පුතේ හිමි වුණාට පස්සේ ඒක ගැන සතුට තියෙනවද? නෑ. අපි හැමදේම ලබා ගන්නකන් තමයි සතුට. ඊට පස්සේ එතන සතුටක් නෑ. අකමැති දෙයක් ගත්තාම ද්වේෂ සහගත සිතුවිලි එනකොට එතෙන්දි මොකද වෙන්නේ? ඒ ද්වේෂය නිසා අපේ හිත සම්පූර්ණයෙන් කැළඹෙනවා. කැළඹිල්ල තුල ඔබට තියෙනවද සුවයක්? දැනෙනවද? නෑ, සුවයක් දැනෙන්නේ නෑ. එතකොට මුලාව තුල කිසි දෙයක් දැනෙන්නේ නෑ. ඔබ දන්නේත් නෑ ඔබ හොඳ දෙයක්ද වැරදි දෙයක්ද කරන්නේ කියලා ඔබ ඔහේ කරගෙන යනවා. හැබැයි මේ කිසි දෙයක් නැතුව ඔබ ඔබේ මනසින් ඊටාම හොඳින් ඔබේ මනස සම්පූර්ණයෙන්ම කිසිම සිතුවිල්ලක් ගන්නේ නැතුව ඔබ සැනසීමෙන් ඉන්න. එක මොහොතක් ඒ තුල තියෙන සැනසීමට පුදුමාකාරයි. ඒක කියන්න වචන නැහැ. ඒක දැන් මගේ අභ්‍යාස කරන දරුවෝ ගොඩාක් මේ සැනසීමට ළඟා වෙනවා. මේක ගොඩාක් අපිට ඇත්තටම මේ කියන පමාවටම මේක කරන්න බෑ. මොකද අපි පෞල් ජීවිත ගත කරනවා. එතකොට දරුවෝ ඉන්නවා. මේ තුල අපිට ගොඩාක් හැලහැප්පීම් තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ගිහිගෙයිනුත් නික්මුනේ. ගිහිගෙයි ඉඳගෙන මේක සම්පූර්ණයෙන්ම කරන්න බෑ. වඩන්න බෑ. අමාරුයි. ඒකට Taman තනිව මේ දේ කරන්නට ඕනේ. නමුත් අපිට මේකට ළඟා වෙන්න පුළුවන්. ඒ ළඟා වීම තුළ ගොඩක් දේ කරන්නට පුළුවන්. ඒ කියන්නේ ඒක පෙරම් පුරාගෙන ආපු දෙයක් වෙන්න ඕනේ. දැන් අපි පවුලක් විදිහටම මේකේ පෙරම් පුරාගෙන ඇවිල්ලා තේනවනම් අපිට ගිහි ගෙයි ඉඳගෙනම මේක කරන්න බැරි කමක් වෙන්නේ නැහැ. හරියට අවබෝධයෙන් යුක්තව කටයුතු කරනවා නම් හැබැයි ටිකක් අමාරුයි. අපිට මේකට ළඟා වෙන්න පුළුවන්. මේ සිතුවිලි අඳුරගෙන අපිට මේක කරන්න බැරි කමකුත් නැහැ. එතකොට අපි ප්‍රධානවම කරන්න ඕනේ දේ තමයි අපේ යටි හිතට අපි ඇහුම්කන් දෙන්න ඕනේ. අපේ හිතට යම් කිසි අනවශ්‍ය සිතුවිලි එනවා නම් මේ සිතුවිලි සියල්ලම අපි ඉවත් කරන්න ඕනේ. හැකි තාක් වෙලා ඔබේ හිත කිසිම සිතුවිල්ලක් ළඟා කරගන්නේ නැතුව හිතට සැනසෙල්ල ඉඳ දෙන්න ඕනේ. ඒ සැනසෙල්ල තුළ ඔබ ලබන සුවයේ ඔබ සැනසෙන්න ඕනේ. සැනසෙල්ලෙන් සැනසෙනවා. මේ තුළ තමයි ඔබට සියලුම දේ ලැබෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ හැමදේම උන්වහන්සේට ආකර්ෂණීය වුණානේ. උන්වහන්සේ තමයි ආකර්ෂණ නීතියේ නිර්මාතෘවරයන් වහන්සේ. උන්වහන්සේට හැමදේම ආකර්ෂණීය වුණා. උන්වහන්සේ ඇත්තටම කිසි දෙයක් නැතුව ජීවත් වෙච්ච කෙනෙක් නෙමෙයි. මහා මන්දිර මාලිගා උන්වහන්සේට ආරාම විදියට ලැබුණා. උන්වහන්සේ මුදල් පාවිච්චි කරේ නැති වුණාට ඉහළම රටේ ඉන්න ඉහළම අය උන්වහන්සේට ආකර්ෂණීය වුණා. උන්වහන්සේට උදව් කරා. උන්වහන්සේට පිරිවර සේනා කීර්තිය පැසසුම හැමදේම ලැබුණා. හේතුව මොකද්ද? උන්වහන්සේ සම්පූර්ණයෙන්ම උන්වහන්සේගේ හිත ආධ්‍යාත්මික අතින් ඉහළම තලයකට ආවා. කියන්නේ උන්වහන්සේ ගාව තිබිච්ච ආධ්‍යාත්මික ශක්තිය ප්‍රබලතාවය මත ඒ හැම ශක්ති කිරණයක්ම උන්වහන්සේට ආකර්ෂණය වුණා.
ඒ නිසා කීර්තිය ලැබුණා, ප්‍රශංසාව ලැබුණා, ධනය ලැබුණා, හැමදේම ලැබුණා. නමුත් ඒ කිසිම දෙයකින් උන්වහන්සේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රයෝජනෙ අරගත්ත. නමුත් මේවා මට තියෙනවා කියලා උදම් අනන්න ගියේ නැහැ. මට මෙච්චරක් ඉන්නවා, මෙච්චර දේවල් තියෙනවා, මෙච්චරක් සෙනග ඉන්නවා. ඒ කිසි දෙයක් කියන්නේ නැහැ. අවශ්‍ය තැනදී පාවිච්චි කරා උන්වහන්සේගේ ශක්තිය පෙන්වන්න. නමුත් ඒකෙන් උන්වහන්සේගේ මනසින් ඒක උදම් අනන තත්වයට උඩඟු සිතුවිල්ලක් බවට පත් කරගත්තේ නැහැ. ඉතින් මේක තමයි පුතේ යථාර්ථය. මේ යථාර්ථය තුළ තමයි අපි ජීවත් වෙන්නේ. ඒ යථාර්ථය ඔබ නිවැරදිව හඳුනාගත්තොත් ඔබේ ජීවිතේ පුදුමාකාර වෙනසක් සිද්ධ වෙනවා. ඒ තමයි මට ඔබට පහදන්නට අවශ්‍ය වෙන්නේ. තවත් ඔබට මේ වගේම වීඩියෝස් මම ඉස්සරහට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මේ දේ මම කරන්නේ මම අවබෝධ කරගත්ත දේ. මම මේ දහම් කරුණු අධ්‍යයනය කරලා, භාවනා කරලා, ආධ්‍යාත්මික සුවයටපත් වෙලා මට ලැබිච්ච පණිවිඩ මම පුංචි කාලේ ඉඳලා එකතු කරගත්ත දහම් කරුණු ඔස්සේ මගේ දර්ශනය තුළ මේ බෞද්ධ දර්ශනයත් එක්කලා මම මගේ ජීවිතය හැඩගස්වගත්ත විදිය ඔබට කියන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. ඒ තුළ ඔබට සැනසෙන්නට පුළුවන් නම් ඒකෙන් ඔබේ ජීවිතයට හැමදේම අරගෙන ඔබට ඔබේ අඩුපාඩු හදාගෙන සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් නම් ඒක මං හිතනවා ලොකු පුණ්‍ය කර්මයක් වෙයි කියලා. ඒ නිසා තමයි මේ සියලු දේ ඔබට ලබා දෙන්නේ. ඊටාත්ම කරුණාවෙන් ඔබ වෙත කරුණාවෙන්. ඉතින් මේක අනුමෝදන් කරගන්න. මේ කුසලයක්. ඒ කුසලය අනුමෝදන් කරගන්න. පින් අනුමෝදන් කරගන්න ඕනේ අපි. ඒ වගේම ඔබේ හිත සැනසීමෙන් සැනසීමට පත් කරගන්නට ඕනේ. හැම දිනාටම තෙරුවන් සරණයි.